එතකොට අපි කතා කර කර හිටියේ ශෝධනකාරක ගැන. හොදන්න ගන්න සබන් වර්ග තියෙනවා, ෂැම්පූ වර්ග තියෙනවා, ඒ වගේම ශාලක. මේ ශාලක කියලා වචන නැත්නම් ශාලක කියලා කියන්නේ ඩිටර්ජන්ට් වලට රයිට්. අර නේද? ඩිටර්ජන්ට් පවුඩර් කියලා කියන්නේ නේ. එතකොට සර්ෆ් එක්සෙල් කියලා කියන්නේ ශාලක జాතියක්, සන්ලයිට් කුඩු කියන්නේ එහෙම జాතියක් නේද? රින් කියයි, රින් සෝ කියයි අනම්මන තියෙන්නේ නේ. හරි ශාලක. ඒ වගේම ගෙබි මහා බිත්ති පිරිසිදු කරන්නට විවිධ ශෝධනකාරක පාවිච්චි කරනවා. ඩෙටෝල් කියයි නේ ටයිල් ක්ලීනර් ගේ අනම්මන නේද? ජලය පමණක් භාවිච්ච කළ සිදු කරන්නට බැරි සියදුම් කටයුතු හොඳට සිද්ධ කරගන්න තමයි මේ ශෝධනකාරක ඕන වෙන්නේ. සාමාන්‍යයෙන් සබන් ගත්තාම සබන් වල මූලික අමුද්‍රව්‍ය තමයි ශාක තෙල් සහ සත්තු තෙල්. ඒ කියන්නේ ශාක තෙල් හරි සත්තු තෙල් හරි අරගෙන ඒවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක එහෙම නැත්නම් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක භස්මයක් එක්ක මිශ්‍ර කරනවා රයිට්. එතකොට ඔන්න පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මේ තියෙනවා සබන් වල. කියන්නේ සබන් භාෂ්මිකයි කියලා මතක තියාගන්න. හරි. අපි ඒව කතා කරා භස්ම අම්ල භස්ම පාඩමේදීත් රයිට්. සබන් භාෂ්මිකයි. හරි. එතකොට පොල් තෙල් තමයි සාමාන්‍යයෙන් සුලභව පාවිච්චි කරන්නේ මේකට. ඒ වගේම මේ කටින ජලයේදී සබන් පෙනවල පෙන හට ගැනීම ඉතා අඩුවේ. මොකද්ද બોලේ මේ කටින ජලය කියලා කියන්නේ? මොකද්ද මේ කටින ජලය කියලා කියන්නේ? කටින කියලා දැන් මේ දවස්වල කටින පෙවුම් නෝට්ස් තියෙනවා නේද? කටින පින්කම් තියෙනවනේ මේ දවස්වල. අයකයි ඊ කටින ජලයද? ඒ කටින පිනින් මේ මොකද්ද කටින උත්සව වලින් හම්බෙන ජලයද? නෑ කටින ජලය කියලා කියන්නේ පුතේ අපි කියනවා මේ සාමාන්‍යයෙන් අපි මේක ඉගෙන ගන්නවා 12 වසරට ඔයාලා 12 වසරට ගියාම විද්‍යාව කරොත් කෙමිස්ට්‍රි කරොත් රයිට්. කටින ජලය කියලා කියන්නේ මේ ජලයේ ලවණ සාන්ද්‍රණය වැඩි නම් ජලයේ තියෙන ලවණ ගතිය වැඩි නම් ජලයේ තියෙන ලවණතාවයට තමයි අපි කියන්නේ කටින ස්වභාවය කියලා. කටින. එතකොට කටින ජලය කියලා කියන්නේ ලවණ ගොඩක් තියෙන ජලය. ඒ කියන්නේ මේ කියුල් වතුරේ පෙන හට ගන්න එක ඉතා අඩුයි. අත උස්සන්න බලන්න මේ ඒක අත්දැකලා තියෙන කට්ටිය කියුල් වතුරේ පෙන එන්නේ නැහැ. වතුර පෙන යන්නේ නැහැ. ඔයාලා අනුරාධපුර පොළොන්නරුව පැත්තට ගිහිල්ලා සබන් ගාලා අත හොදන්න ගියොත් එහෙම සබන් ගෑවට කිසිම පෙනක් නැහැ. නිකන් සබන් ටික හේදෙන්නේ නැහැ හරියට. හරි? සබන් ටික හේදෙන්නේ නැහැ හරියට. කටින ජලයේ සබන් වල පෙන හට ගැනීම ඉතා අඩුයි. අත්දැකීම් තියෙනවා. මේ අත්දැකීම් අරගෙන බලන්න. හරි? මේට විසඳුම වශයෙන් කෘත්‍රිම ශාලක යොදාගෙන. ඒතර මේ වගේ අවස්ථාවලදී කටින ජලයෙන් පවා හොදන්න හොඳට පෙන ගන්න පුළුවන් මේ කෘත්‍රිම ශාලකයක් පාවිච්චි කරලා ඩිටර්ජන්ට් කුඩු එකක් පාවිච්චි කරලා පුළුවන් රයිට්. මේවා කෘත්‍රිමව සංශ්ලේෂණය කරන රසායනික ද්‍රව්‍ය මිශ්‍රණයකින් නිපදවා ඇත. මෙම දෙවර්ගයම ජලයට එකතු වීමෙන් ජලජ ජීවීන්ට අහිතකර වේ. අන්න කේස් එක රයිට්. මේවා දෙවර්ගයම වතුරට එකතු වුණාම වතුරේ ඉන්න ජීවීන්ට අහිතකරයි. දැන් ඒතර මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඔයාලට එනවනේ. ඔයාලට මෙහෙම ප්‍රශ්නයක් එනවා. දැන් මේ අපි ඩිටර්ජන්ට් ගාලා මේ කියන්නේ මේ ඩිටර්ජන්ට් කුඩු දාලා හොදනවා නේද? එතකොට මේ නනි ජලජ ජීවීන්ට අහිතකර වෙනවා. හරි? ඇයි අපිට මේක මේ ස්වභාවික දේවල් නැද්ද මේකට? මේකට ස්වභාවික දේවල් නැද්ද කියලා ප්‍රශ්නයක් එනවා. මේ ස්වභාවික දේවල් ඉස්සර කාලේ සර්ෆ් එක්සල් තිබ්බද? හරි? දැන් මේ ප්‍රශ්නයක් එනවා නේද? දැන් ඉස්සර තිබ්බද සර්ෆ් එක්සල්? හරි? ඉස්සර තිබ්බද සර්ෆ් එක්සල් කියලා ප්‍රශ්නයක් එනවා ඔයාලට. එතකොට මේ ඇයි මේ දැන් විතරක් සර්ෆ් එක්සල් ඕන වෙන්නේ? ඉස්සර එතකොට හොදවුවේ මොන වගේද? හරි? ඔන්න ඔයාලට ඉන්න ප්‍රශ්න right? ඔය ප්‍රශ්න වලට නිකන් අම්මලාගෙන් තාත්තලාගෙන් නිකන් අහලා බලන්න ඉස්සර කොහොමද හේදුවේ? හරි? ඉස්සර ඒවා තිබුණේ නැහැ. ඉතින් ඉස්සර සබන් තිබුණා. සබන් තිබුණානේ. සබන් තිබුණා. සබන් වලින්ම තමයි හොදවුවේ. එතකොට මේ කෘත්‍රිමව සංශ්ලේෂණය කරපු රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි දැන් මෙන්න මේ ඩිටර්ජන්ට් හදලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම නේද ජල ජීවීන්ට අහිතකරයි. කියන්නේ උන්ට මේ දැන් වතුරට සබන් එකතු වුණාම වතුර භාෂ්මික වෙනවනේ. ඒ සබන් භාෂ්මිකයිනේ. ඩිටර්ජන්ට් එහෙම තමයි භාෂ්මික තමයි right. කියවෙන්නේ නැහැ right. ඩිටර්ජන්ට් පවුඩර් ඇවිල්ලත් භාෂ්මිකයි. දැන් මේ භාෂ්මයක් එකතු වුණාම ඉන්න අමාරුයි. එතකොට ඉතින් පුළුවන් එකක් ඉන්නවා බැරි එකක් මැරිලා යනවා. එහෙම තමයි වෙන්නේ right. ඒතර මේක තමයි වෙන්නේ. එතකොට එමෙන්ම හෝටල් ආශ්‍රිත සාගර කලාපයේ කොරල්පර විනාශ වීමටද මිරිදිය ජලාශවල ජෛව විවිධත්වය අඩු වීමටද මේවා හේතු වී ඇත. මේවා නිසා ජෛව විවිධත්වයටම සෑහෙන ලොකු බලපෑමක් ඇති වෙලා තියෙනවා. හරි?
ඊට පස්සේ කෘත්‍රිම ශාලක අධික භාවිතය හරි අහිතකර ප්‍රතිඵලයක් ලෙස ජල පද්ධති මත පාවෙන ශාලක පෙන කැටි මේ ඔයාලට පේනවා මේ මෙතන රූපයකුත් පේනවනේ පාවෙන ශාලක පෙන කැටි ශාලක පෙන කැටි එතකොට මේ පෙන ඇවිල්ලා කවුරු හෝ තැනක කොහේ හරි හොදපු දේවල් නේ හොදපු පෙන මේ දින. ඒ කියන්නේ මේ පෙන නැති වෙන්නේ නැහැ. මේවා වියෝජනය වීමක් වෙන්නේ නැහැ. ඉතින් මේවා පහත් බිම්වල එකතු වෙනවා. මාර කේස් එකක් නේ. පහත් බිම්වල එකතු වෙනවා. හරි. මේක ඉතින් හරි අපහසු කාරණාවක්. හරි. මේ ඒ හරි ඉන්න ජීවීන්ට එහෙම. ඊළඟට බෙහෙත් වර්ග. හරි. අතීතයේදී මිනිසාට විවිධ අත් බෙහෙත් පිළිබඳ මන අවබෝධයක් තිබූ අතර ස්වභාවික ඖෂධ භාවිතා කරන ලදී. හරි. ඉස්සර ස්වභාවික ඖෂධයෙන් පාවිච්චි කරා. දැන් ඉතින් මොකද වෙලා තියෙන්නේ? ස්වභාවික ඖෂධ මොකුත් නැහැ. හරි. ඔක්කොම දැන් තියෙන්නේ මේ නේද? දැන් ඇත්තම කතාව පුතේ බෙහෙත් මාෆියාවක් තියෙනවා. මාෆියාවක් කියලා කියන්නේ මොකද්ද? මාෆියාවක් කියලා කියන්නේ ඒක නිර්වචනය කරන්න ඕනේ. මෙහෙම හිතමුකෝ. මොකක් හරි වංචාවක්. හරි. ඒක ගෝලීය වශයෙන් වෙනවා නම්. හරි. මොකක් හරි වංචාවක් අවශ්‍යතාවයක් උවමනාවක් මවල ඒක ගෝලීය වශයෙන් මුළු ලංකාව වෙන විතරන්නේ මුළු ලෝකය පුරාවටම right ඒ වංචාව මගින් කවුරු හරි සල්ලි හම්බ කරගන්නවා නම් ඒ වගේ එකට අපි මාෆියාවක් කියලා. හරි. ඒතකොට මෙතනදී ඖෂධ වර්ග දැන් මේ වෙස්ටර්න් මෙඩිසින්ස් වලට ඒ කියන්නේ මේ බටහිර ඖෂධ දැන් මම මෙහෙම කියනකොට සමහර වෙලාවට මට අනිත් පැත්තට ඇඟිල්ල දිකට සර්ුත් බෙහෙත් බොනවා ඇතිනේ. බෙහෙත් බොනවා ඉතින් අපිත් බෙහෙත් බොනවා නමුත් ඉතින් මේ බෙහෙත් ඇවිල්ලා මේ මීට වඩා හොඳ බෙහෙත් තිබිලා තියෙනවා සිංහල වෙදකමෙන්. හරි. එතකොට මේ බෙහෙත් වර්ගවල දැන් නිකන් හිතන්නකෝ පැනඩෝල් කියන බ්‍රෑන්ඩ් නේම් එක. පැනඩෝල් කියන බ්‍රෑන්ඩ් නේම් එක බ්‍රෑන්ඩ් නේම් එකක් නේ. ඒකේ තියෙන්නේ පැරසිටමෝල් කියන මේ සංයෝගය. ඒතර පැරසිටමෝල් කියන සංයෝගය තියෙන ටැබ්ලට් ගොඩක් තියෙනවා. එතකොට ඒ වගේ එක ප්‍රයිස් උත් තියෙනවා. එකම කෙමිකල් එකකින් හදන බෙහෙත් වර්ග ගොඩක් තියෙනවා. එතකොට මිලවල් ගත්තම වෙනස්. එකම කෙමිකල් එක තියෙන නමුත් මිලවල් වෙනස්. හරි. එතකොට ඒ වගේ තමයි සමහර වෙලාවල දැන් අපි දන්නවා බටහිර වෙදකම ගැන කතා කරනකොට ඒක විවේචනය කරන්නේ නැහැ මම. නමුත් ඒකෙදි කරන්නේ ලෙඩේට බෙහෙත් ලෙඩේ හඳුනා ගන්නකල් ලෙඩේට තියෙන රෝග ලක්ෂණ වලට ඒ ලක්ෂණ අවම කරගන්න තමයි ඒකෙදි එයාලා මේ මුල් තැන දෙන්නේ. ඒතොර රෝග ලක්ෂණය අවම කිරීමෙන් තමයි ලෙඩේ පාලනය කරනවා කියන නිගමනයට ඇවිල්ලා තියෙන්නේ. ලෙඩේ මූලය හොයාගන්න ටිකක් කල් යනවා. ලෙඩේ මූලය හොයාගන්න ටිකක් කල් යනවා යාට. ඒක කියන්නේ අනික තමයි මේක හිතන්නකෝ. මම මේක නිකන් මේ කියන්නේ හරි. දැන් මම මේක එකපාරකුත් කියන්නේ. හොඳට කල්පනා කරලා බලන්න. ඔන්න දැන් ඔයාලගේ අම්මා හරි අප්පච්චි හරි මොකක් හරි රෝග ලක්ෂණයක් කියාගෙන වෛද්‍යවරයෙක් ගාවට ගියාම හරි ડોක්ටර් කෙනෙක් ගාවට ගියාම හරි ડોක්ටර් කෙනෙක් ගාවට ගියාම සමහර වෙලාවට ඒ ડોක්ටර් මොකද කරන්නේ පරීක්ෂා කරලා බලන අවුලක් නැහැ මොකක්ද ලෙඩේ කොහොමද වුනේ අනම්මනම් කියලා පරීක්ෂා කරලා අහලා බලලා විස්තරේ හිස්ටරි දැනගන්න ඊට පස්සේ මොකද්ද කියන්නේ අපි මේ ටෙස්ට් එක කරන් ඉන්න 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 කියලා බාහිර පරීක්ෂණ කරන් ටිකක් කරන් ඉන්න කියලා කියනවා. CRT පරීක්ෂාව කියයි නේද මේ MRI ස්කෑන් එකක් කියයි හරි එතකොට ඔහොමම විවිධාකාරයේ පරීක්ෂණ කීපයක් කරන් ඉන්න කියලා කියයි නේද මේ ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් අරන් ඉන්න කියයි FBC එකක් අරන් ඉන්න කියලා කියයි රයිට් ඒක දෙක මේකයි රයිට් ෆුල් බ්ලඩ් කවුන්ට් එක තමයි FBC කියලා කියන්නේ රයිට් එතකොට ඔය වගේ මොනවා හරි විවිධාකාර රිපෝට්ස් එකක් අරන් ඉන්න කියලා තමයි කියන්නේ ඒ රිපෝට්ස් ටික බලලා තමයි ඊට පස්සේ වෛද්‍යවරයා ලෙඩේ ඒ රිපෝට් එක නෝමල් නම් හරි එහෙම කියලා නම නිගමනය කරන්නේ හරි අවුලක් නැහැ ඉතින් ක්‍රමය හොඳයි පැටලුවක් නැහැ නිකමට හිතන්න දැන් මේ මර ආරංචි පුතා මෙහෙට අනිත් දැන් වෙනවා කියලා රයිට් දවස් 5ක් විතර එහෙම නැත්නම් සතියක් විතර එක දිගට කරන්ට් එක තිබුණ නැත්තම් නිකන් කල්පනා කරලා බලන්න එක දිගට දවස් සතියක් එක දිගට සතියක් කරන්ට් එක තිබුණේ නැත්තම් ලංකාවට හවු ලෝකෙටම රයිට්
එක දිගට කරන්ට් එක නොතිබුණා නම් මොකක් වෙයිද? කරන්ට් එක දිගට නොතිබුණා නම් ඒ සතියෙම කිසිම රිපෝට් එකක් ගන්න වෙන්නේ නැහැ. අයි ඔය ඔක්කොම ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් වලින් තමයි මේ රිපෝට් ඔක්කොම එන්නේ. ඩිවයිස් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන. ඉතින් හරි ඉතින් අලුත් ලෝකෙට අලුත් ඩිවයිස් වලින් වැඩේ වෙන්න ඕන. හරි. සර් කියන එහෙනම් ඒ කරන්ට් එක නැත්තම් මේ ඔන්ලයින් ක්ලාස් උත් නැහැ නේද? ඔන්ලයින් ක්ලාස් උත් නැහැ එතකොට. මේ හිට අනිත් මට ආරංචියක් ආවා මේ දවස් දෙකක්ද කොදෝ එක දිගට අඳුරේ ඉන්න වෙනවද රටම අඳුරු කරනවද මොකද කතන්දරයක් නේ? හොඳ නේ ඒක කොයිතරම් මට කනින් කොනින් එන ආරංචි මම කියන්නේ right. එතකොට මම මේ හිතලා බලන්න ඔයාලා අද එහෙම වුණොත් මේ ડોක්ටර්ස්ලා කොහොමද ලෙඩේ හඳුනගන්නේ? ડોක්ටර් කොහොමද මේ ලෙඩේ හඳුනගන්නේ මේ රිපෝට් එක ගන්න බැරි වුණොත්? හරි. අර හાર્ට් බීට් එක අර නේද අර මේ ECG එකක් ගත්තේ නැත්නම් හાર્ට් බීට් එක හાર્ට් එකේ මොකක් හරි අවුලක් තියෙනද කියලා හොයාගන්නේ කොහොමද? හරි. අර මේ ස්ක්‍රීන් එකේ වැටෙන ස්ක්‍රීන් එකට කරන්ට් එක හම්බුනේ නැත්නම් කොහොමද ඒ ස්ක්‍රීන් එකෙන් මේ හાર્ට් එකේ රේට් එක හොයාගන්නේ? හાર્ට් රේට් එක හොයාගන්නේ. හරි කල්පනා කරලා බලන්න මේ කියන දේවල් right. ඒ කියන්නේ මේවා දැන් අපි ඇවිල්ලා නොලෙජ් එක ටික අඩු කරගෙන හරි අපි අපේ නොලෙජ් එක උපකරණ වලට දීලා උපකරණයේ මත යැපෙන්න බලාගෙන ඉන්නවා. ඒතර අපි හැමදේම අර උපකරණයට තව දාන්නේ. දැන් අපි වුණත් නේද මොනවා වුණත් මේ ඕනම දෙයක් ටක් ගාලා ටයිප් කරලා මේ සේව් කරලා දානවා. සේව් කරන්නේ කොහෙද? ඩිවයිස් එකක. ඩිවයිස් එක ඉවර වුණොත් එහෙම ඩිවයිස් එක අපි මේ විනාශ වුණොත් එහෙම අන්තිමට ඒක සේව් කරපිට ඔක්කොම නැති වෙනවා. අන් ඒ වගේ ප්‍රශ්න කීපයක් තියෙනවා. දැන් ඕක දැන් ඔහොම කියනකොට දැන් මම මෙහෙම හිතන්නම්. දැන් ඉස්සර කාලේ හෙළ වෙදකම කියලා සිංහල වෙදකම හෙළ වෙදකම ආයුර්වේද වෙදකම කියන එකේදී එක ෆීල්ඩ් එකක් තිබිලා තියෙනවා පුතේ මේ නාඩි ශාස්ත්‍රය කියලා. නාඩි ශාස්ත්‍රයේදී මොකද කරන්නේ? නාඩි වෙදකම නිල නෙවෙයි නාඩිය. එතකොට ඒකෙදි නිල වෙදකම නාඩි අල්ලලා හරි නාඩි දන්නවනේ මේ හරි එක නාඩියක් තියෙනවා මේ නාඩි අල්ලලා දැනටත් බොහෝම එක්කෙනෙක් හෝ දෙන්නෙක් හෝ ඉන්නවා හරි නාඩි අල්ලලා ඒ නාඩි වලට සවන් දීලා ඔයාගේ ලේවල මෙන්න මේ මට්ටම මෙහෙමයි ඔයාගේ බ්ලඩ් එකේ මේක වැඩි කියලා නාඩි මගින් මොකද්ද ලෙඩේ කියලා හඳුනා ගන්න පුළුවන් විදිහට හරි තාක්ෂණයේ තිබිලා තියෙනවා. දැනටත් එහෙම ඉන්නවා කියලා සමහර කට්ටිය බොරු කරන කට්ටියත් ඉන්නවා හරි. ඔයාලා Facebook එහෙම ගිහිල්ලා දැන් යනවනේ දන්නවනේ පේනවනේ එන්නවා ගොඩ කට්ටිය ඉන්නවා එක එක විකාර කරන කට්ටිය ඉන්නවනේ වල්ලි අම්මා ගුරුමෑණියෝගේ අර අම්මාගේ එහෙම නෙවෙයි පිළිවෙලට ලස්සනට හරියට හොඳට ඒ ශාස්ත්‍රයේ ඉගෙන කට්ටිය ඉන්නවා. එතකොට එයාලට කොයි කැම්පස් එකේද ඩිග්‍රිය තියෙන්නේ? එයාලගේ කොයි කැම්පස් එකේද ඩිග්‍රිය? පේරාදෙණියද කොළඹ කැම්පස් එකේද නැත්නම් ඔක්ස්ෆර්ඩ්ද කේම්බ්‍රිජ්ද? එයාලට ඩිග්‍රී නෑ පුතේ. එයාලා පාරම්පරිකව එයාලගේ දැනුම මේ නේද? දැනුමෙන් තමයි එයාලා පොත් අධ්‍යයනය කරලා සොයන් අධ්‍යයනය මගින් එයාලා එන දේවල් නේද? එතකොට ඔය ඕක තමයි මම මේ කතා කරන්නේ ඖෂධ ගැන කතා කරනකොට මේ මට මේ මතක් වුණේ දැන් ඇත්තටම නේද? කෘත්‍රිම ඖෂධ තමයි අපි ඇත්තටම පාවිච්චි කරන්නේ. ඒතර මෙතන බලන්න උණ හැදුනහම වේදනානාශකයක් තමයි බොන්නේ අපි පැරඩෝල් කියලා. උණ හැදුනහම බොන්නේ වේදනානාශකයක්. ඒතර වේදනාවක් ඇසීමක් ඇතිවෙනවම අපි ඒකට ආලේපනයක් දානවා. උදරයේ ආම්ලිකතාවය නම් ප්‍රති ඇන්ටි ඇසිඩ් එකක්. ඊනෝ බොනවා. හරි. තප්පර දෙකකින් නේද? වේදනාව හොඳ සුවයි රයිට්. ඔය වගේ නේද කැපීම් සීරීම් ඇති වුනහම ඕවට නේද? ශල්‍ය ස්ප්‍රීතු කියලා කියන්නේ මේ සර්ජිකල් ස්ප්‍රිට්. සර්ජිකල් ස්ප්‍රිට් එහෙම පාවිච්චි කරනවා. ඒ වගේම ඒ සර්ජිකල් ස්ප්‍රිට් කියන ප්‍රතිපූදකයක් කියලා කියන්නේ මේ හැම මත බැක් මේ ශුද්ධ ජීවීන් විනාශ කරන්නට ගන්නේවට තමයි කියන්නේ මොනවද? ප්‍රතිපූතක කියලා. හරි. සම මත, ඒ කියන්නේ ජීවී ස්තරයක් මත සම මත ඇතිවන විස බීජ නාශනය කරන්නට ගන්නේවට තමයි කියන්නේ මොනවද? ප්‍රතිපූතක කියන්නේ. ප්‍රතිපූතක. එතකොට සාමාන්‍යයෙන් අජීවී පෘෂ්ඨයක ගෙබිමක වගේ, ගෙදරක බිමක වගේ විස බීජ නාශනය කරන්න සර්ජිකල් ස්ප්‍රිට් දාන්නේ නැහැ. ඒවට වෙන දේවල් දානවා. නමුත් ඒවා හැමට දාන්න යන්නේ නැහැ. හැමට හොඳ නැහැ. රයිට්. හරි. එතකොට මේ තියෙන ප්‍රතිපූතක යනු
හරි මේක එකපාරක් විභාගයට අහලා තිබ්බා right සුද්ධ ජීවීන් විනාශ කරන හෝ වර්ධනය වළකාලන ජීවී පටක මත ආලේප කරන ජීවී පටක මත ආලේප කරන දේවල් වලට තමයි ප්‍රතිපූතක කියලා කියන්නේ. හරි ප්‍රතිපූතක ඊට පස්සේ මේවා භාවිතයේදී નિયમિત මාත්‍රාව පිළිපැදීම හෝ නියමිත කාලයට ගැනීම අනිවාර්යෙන් වැදගත්. වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ දිගින් දිගටම පාවිච්චි කරන්න හොඳ නැහැ. හරි. එතකොට ඉස්සර කාලේ ගැන මෙතන පොඩ්ඩක් කියලා තිනවා. මොකද ඉස්සර කාලේ අතීතයේදී විෂ බීජ නාශක ලෙස කොහොම කහ වතුර ලුණු දියර තාමත් අපි කහ වතුර ඉහිනව නේද ගෙවල් වලට. අත උස්සන්න ගෙදර කහ වතුර ඉහින කට්ටිය. ගෙදර කහ වතුර ඉහිනව දැකලා තියෙනවා. ගෙදර කහ වතුර ඉහිනවා. කහ වතුර මේ කියන්නේ වතුර ටිකක් අරගෙන වතුරට කහ දී කරලා හොඳට කලවම් කරලා කහ වතුර ඉහිනවා. හරි. ඒ වගේම මේ කොවිඩ් දවස්වල උනත් දැන් කහ වතුරේ මොනවා හරි ගෙදරට බඩුවක් ගෙනාවම මේ මුලදී ඔයාලා නේද? ඒක බඩු ගෙදරට ගන්නේ කහ වතුරේ පොඟවල තමයි ගන්න. අත උස්සන්න එහෙම කරලා දින කට්ටිය කහ වතුර පාවිච්චි කළා. කහ වතුර විස බීජ නාශකයක්. ඒ වගේම කොහොඹ දිය කරපු ඒ වගේම ලුණු එහෙමත් විස බීජ නාශකයක්. හරි. ඔය වර්තමානයේදී නිවසේ ගෙබිම මුළුතන්ගේ වැසිකිලි නාන කාමර ආදී පිරිසිදු කිරීමට කෘත්‍රිම විස බීජ නාශක යොදාගෙන ඒවට කියනවා පූතිනාශක කියලා. අරක ප්‍රතිපූතක මේක පූතිනාශක දෙකයි ඈ. අරක ප්‍රතිපූතක මේක පූතිනාශක. පූතිනාශක තමයි අර පොලෝ වගේ තැන් වලට දාන්නේ. අර සාරංග විසාසයකට දදා යන්නේ නේ. අර මොකද්ද? මොනවද ඒවට කියන්නේ මේ හාපිකුයි තව එක දේවල් දානවනේ මේ මම දැක්ක නළු නිළිය ටිකක් දාගෙන යනවනේ. හරි. මේ මාකට් කරන් යනවා right? ඒවා. හරි. එතකොට පූතිනාශක මගින් සුද්ධ ජීවීන් විනාශ කරන අතර හැබැයි ඒවා ජීවි පටක මත තැවරුනහම ඒකේ ජීවි පටකරත් එක හානි වෙන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍යයෙන් හාපික් ගන්න නැත්තේ ඇඟේ. ඇඟේ හාපික් ගන්න නැහැ. හරි. ඒවා බිමකට ෆ්ලෝ එකකට තමයි හරියන්නේ. හරි. ඒ කියන්නේ අජීවී පටකයකට තමයි හරියන්නේ. එතකොට වැසිකිළියට විස බීජ නාශක පමණ ඉක්මවා නිතරම භාවිතා කිරීමෙන් දැන් මේ වැසිකිළියට එහෙම හරි දැන් අපි දැන් වැසිකිළියට වැඩි හොඳට වැඩිපුර හාපික් දානවා. එතකොට ඒ ටික යන්නේ එතන වතුර ටිකේ ඉඳන් කෙලින්ම වැසිකිළිය වලට තමයි යන්නේ. වලට හාපික් ගියාම ඒ හාපික් වැඩිපුර තියෙනකොට ඒ ඇත්තටම මේ මල පහ දි รา පත් කරන්න සුදු ජීවියෝ ඕනනේ. අපි එදා කතා කරා මේ වියෝජකයෝ ඕනනේ. උන්ට මේ උනුත් විනාශ වෙනවා. උන් විනාශ වුණාම ඉතින් මේ මල දිරන්නේ නැහැ. මල කෙලියයි. හරි. මල නොදිරෙව්වහම මල කෙලියක් තමයි මේ. මල පහ දිරන්නේ නැතුව යනවා මල කෙලියයි. හරි. එතකොට මේ තියෙන්නේ පූතිනාශක සහ ප්‍රතිපූතක කීපයක්. පූතිනාශක විදිහට ෆීනෝල් ගන්නවා, ක්ලෝරින් ගන්නවා, මධ්‍යසාර ගන්නවා. හරි. ඔය අපි දෙන සැනිටයිසර්ස් මධ්‍යසාර. හරි. එතකොට අපි සැනිටයිසර්ස් ඇවිල්ලා මේ කියන්නේ මධ්‍යසාර වර්ග. එහෙම කියලා බොන්ට යන්න එපා. හරි. බොන්ට යන්න එපා. ඒ ಗುಣ මධ්‍යසාර නෙවෙයි ඈ. ඒ කියන ඔයාලා කොහොමද බොන්නේ නැහැ නේ කාටවත් බොන්න දෙන්නත් එපා. එතකොට ප්‍රතිපූතක කියලා කියන්නේ අජීවී පෘෂ්ඨ වලට දානවා අයඩීන්ස් සර්ජිකල් ස්ප්‍රිට් පෝරික් අම්ල සෝරි ප්‍රතිපූතක කියලා කියන්නේ මේ සජීවී පෘෂ්ඨ වලට දානවා. පූතිනාශක කියලා කියන්නේ අජීවී පෘෂ්ඨ වලට දානවා. ෆීනෝල් වර්ගයක් තමයි මේ පාපික් කියලා එහෙම කියන්නේ. ෆීනෝල් වර්ගයක් right. ක්ලෝරින් දානවා. ක්ලෝරින් අර බ්ලීචින් පවුඩර් කියලා දානවා දැකලා සමහර ඉස්සර කාලේ මේ හාපික් එහෙමෙන්ට කලින් ක්ලෝරින් තමයි ඉහින්නේ බ්ලීචින් පවුඩර් කියලා ටොයිලට්ස් වලට එහෙම දානවා right. එතකොට ප්‍රතිපූතක සහ පූතිනාශක පටල ගන්න එපා. ප්‍රතිපූතක කියලා කියන්නේ මේ සර්ජිකල් ස්පිටර් හැමේ ගාන ඒවා. පූතිනාශක කියලා කියන්නේ ෆ්ලෝස් වල ටයිල් වල එහෙම දාන ඒවා. හරි. ටොයිලට් එකට දාන ඒවා. ඊළඟට රූපලාවන්‍ය ද්‍රව්‍ය. මේකට නම් ගොයන් ළමයි ගොඩාක් කැමතිනේ. කොස්මෙටික්ස් right. රූපලාවන්‍ය ද්‍රව්‍ය. හරි. එතකොට රූපලාවන්‍ය ද්‍රව්‍ය ගත්තාම පිරිසුදු භාවයට, අලංකාරයට, සෞඛ්‍ය සම්පන්න බවට හා අන්‍යයන්ට ප්‍රසන්න ලෙස අනික්කට ප්‍රසන්න විදිහට ජීවත් වෙන්න මානව ඉතිහාසයේ වසර දහස් ගණනක් පුරා රූපලාවන්‍ය ද්‍රව්‍ය වෙන සුදු හඳුන්, කෝමාරිකා, කුහුඹ, කහ වැනි ශාක නිස්සාරක මැටි වර්ග යනාදී මැටිත් පාවිච්චි කරනවා. ස්වභාවිකව ලබා ගන්නා ද්‍රව්‍ය උදාගෙන ඇත. වර්තමානයේ රූපලාවන්‍ය ද්‍රව්‍ය ලෙස සුවඳ විලවුන් විරංජන ආලේපන පුයර මොනවාද පුයර කියන්නේ?
පුයර කියන්නේ පවුඩර් හරි ඒ කියන්නේ අමුතු නිකන් පොඩි පුයර කිව්වම නිකන් පොඩි අමුතු පොඩි ලල් එකක් තියෙනවනේ අමුතු මොකක් දෙකක් තියෙනවා right එනකොට පුයර කියන්නේ පවුඩර් හොඳේ හිස කෙස් වර්ණක hair dye විරංචක හරි දුගඳනාශක මේ විරංචක කියලා කියනවා මේ විරංචක කියලා කියන්නේ හිස කෙස් වල ඒ වර්ණ වලට දාන ඒවම තමයි right එතකොට දුගඳනාශක තොල් ආලේපන යනාදී ද්‍රව්‍ය තොල් ආලේපන කියලා කියන්නේ ලිප්ස්ටික් right පාවිච්චි වෙනවා මේවායේ ස්වාභාවික හෝ කෘත්‍රිමව සංශ්ලේෂණය කළ තෙල් වර්ග වර්ණක සුවඳවත් ද්‍රව්‍ය වාෂ්පශීලී ද්‍රව්‍ය පරිරක්ෂක ද්‍රව්‍ය වගේ දේවල් තියෙනවා ඒවා බොහොමයක් සංකීර්ණ කාබනික right එතකොට සුවඳ විලවුන් හා දුගඳනාශක ආදී මද්දසාර එස්ටර් හා වාෂ්පශීලී ද්‍රව්‍ය අඩංගුයි මේකෙදි මට ටක් කරලා මතක් වුණා අර ඔයාලා මම ඊයේ පෙරේදත් මේ දැක්කා මේ අර සූරපප්පයගේ අර ක්ලියෝපැට්‍රා නාන සීන් එකක් දැකලා තියෙනවා ක්ලියෝපැට්‍රා නාන්න යාර සබන් කැටේ එහෙම ගෙනත් දෙනවනේ. ඒ කියන්නේ මේ ඉස්සර කාලේ ඉඳන්ම මේ දේවල් තිබිලා තියෙනවා. මේ හැබැයි ඒවා ඉස්සර කාලේ තිබුණේ ස්වභාවික පැත්තට ස්වභාවික ඒවා. කෘත්‍රිම ඒවා තිබුණේ නැහැ. දැන් නෙවෙයි ලැබ් වල නේද? මේවා ගල නේද? මොනවාද දැන් ඉතින් තියෙනව නේ මොනවාද? ලියා ඩයමන්ඩ් කියයි ෆේසියා ප්‍රිමියෝ කියයි නේ. අන්තිමට නේද? ජීවන වලවල් ටික ලස්සනට වැහෙනවා. හරි. වලවල් ටික ලස්සනට වැහුණා හැමදාම වලවල් වහවා ඉන්න වෙනවා. ඒක වැහුණ නැද්ද අසල වලවල් තියනවා කියලා ගොඩ පේන්න ගන්නවා. ආවට පේන්න ගන්නවා. ඊළඟට මේ ඇතැම් පුද්ගලයෝ සඳහා මෙම ද්‍රව්‍ය ප්‍රමාණය ඉක්මවා භාවිත කිරීමෙන් ආබාධ තත්ත්වදී සාමාන්‍යයෙන් ඔය කොහොයා ඩයි එහෙම ගන්න යනකොට මම නම් ඩයි කරන්නේ නැහැ මම පවුඩර් ගන්නෙ නැහැ මම ක්‍රීම් ගන්නෙ නැහැ හරි මම පෞද්ගලිකව ඒවා මොකවත් ගන්නෙ නැහැ. කිසිම බාහිර ආලේපනයක් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට ඒ මොකක් හරි දානවනේ මුලින්ම අර කන පිටිපස්සේ තමයි ගාන්නේ. මුලින්ම කන පිටිපස්සේ ගාලා හරි ඔයාලා දැකලා තියෙනවද දන්නේ කන පිටිපස්සේ ගාලා විනාඩි 20ක් විතර ඉන්න කියලා කියනවා. ඒ කියන්නේ hair dye එක හෝ ඒ මොකක් හරි ගාන කලින් කන පිටිපස්සේ කොණ්ඩේ හරි පොඩ්ඩක් ගන්නවා. චුට්ටක් ගාලා විනාඩි 20ක් 30ක් ඉන්න කියලා කියනවා. ඇයි එහෙම ඉන්න කියලා කියන්නේ? දැන් මෙතන ඇතිනේ මේ ඒවා එක දවසක් හරි වෙඩින් එකට ගියපු ගෑනු ළමයි එහෙම ඇතිනේ නේද? වෙඩින්ස් වලට ගිහිල්ලා නේද කොමල් කුමාරට ඇඳපුවා ළමයි එහෙම නැත්නම් බ්‍රයිඩ් මේට් ඇඳපු ළමයි එහෙම ඇතිනේ. එතකොට ඔයාලාට අත්දැකීමුත් ඇති මං හිතන්නේ නේද? ඔය මේකප් එහෙම දාන්න ගියාම සමහර මේකප් වල මේ මේකප් එක ගන්න කලින් මෙතන කන පිටිපස්සට ඒකේ චුට්ටක් ගාලා විනාඩි 20ක් විතර තියෙනවා. අතුස්සන් එහෙම මේ අත්දැකීම් තියෙන කට්ටිය. එහෙම අත්දැකීම් තියෙන කට්ටිය එහෙම නැද්ද එහෙම කවුරු? ඒක එහෙම ගාලා බැලුවාම සමහරට ඔයාලගේ අම්මලාට එහෙම ගන්නවද දැකලා right? එහෙම බලන්නේ විනාඩි 20ක් තියන්නේ මේ ඒක ඇලර්ජික්ද කියලා බලන්න. ඇලර්ජිද කියලා බලන්න right? ඇලර්ජි නම් ආයේ මේකප් එක කරන්න යන්නේ නැහැ. එතකොට ඇතැම් ආලේපනවල රසදිය අඩංගුයි මේ බැරලෝව right? ඇතැම් ආලේපනවල මෙලනින් වර්ණකයේ හට ගැනීම පාලනය කරන කාබනික මෙලනින් හට ගැනීම පාලනය කරනකොට මෙලනින් නිසා අපි මේ තලෙලු ගතිය වෙලා තියෙන. ඒ කියන්නේ මේ මෙලනින් නැත්තම් සුදුයි. මෙලනින් තියෙන නිසා තමයි මේ කළු වෙන්නේ. එතකොට මෙලනින් හට ගන්න එක නතර කරාම අඩු කරොත් එහෙනම් මොකද වෙන්නේ? හරි. මෙලනින් හට ගන්න එක අඩු කරොත් පුළුවන් සුදු වෙන්න. ක්‍රමයක් හොයන්න බලන්න නේද? right? එතකොට ඔය වගේ කාරණා ටික තමයි මේකේ තියෙන්නේ right? මේ ආලේපන දිගුකාලීනව භාවිතා කිරීම ගැටලුව. ඒ කියන්නේ මේ මෙහෙම වැඩිපුර මේකප් කරන්න ගියාම අන්තිමට සිරෝසිස් හැදිලා තමයි නතර වෙන්නේ. සිරෝසිස් හැදෙන්නේ කොහොමද? සාමාන්‍ය සිරෝසිස් හැදෙන්නේ කොයි වගේ කට්ටියටද? ඔයාලා අහලා ඇති. සිරෝසිස් හැදෙන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා මේ මත්පැන් පානය කරපු කට්ටියට. right? අරක්කු නේද? ඔය ලොකු ඒවා පවා නිතරම පානය කරන අයට තමයි සිරෝසිස් කියන ලෙඩේ හැදෙන්නේ. ඒ කියන්නේ අක්මා ප්‍රදාහයක් අක්මාව නරක් වෙන. අක්මාවේ පිළිකාවක් වගේ කියලා හිතන්න. ඇයි ඉතින් එහෙම හරි. right? ඒක හරි කියමුකෝ. ඒතොර ඒක හරි. එහෙනම් මොකද්ද මොකද මේ කොස්මෙටික්ස් මේ මේකප් කරන්න එපා කියලා කියන්නේ? පුතා මේ මේකප් වල තියෙන කිමිකල්ස් තියෙනවනේ. ඌ අපිට ආග්‍රාණය වෙනවා. ඒ වගේම හැම මගින් ඇතුළට යනවා. ඇතුළට ගිහිල්ලා අපේ ලේ වලට එකතු වෙනවා. හරි.
ලේවලට එකතු වුණාම මේවා සිම්පල් මේ කෙමිකල්ස් නේ. මේ කෙමිකල්ස් ආයේ දිරවන්න දෙයක් නැහැ. හරි දිරවන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඒවා ආහාර මාර්ගයෙන් දිරවෙන්නේ නැහැ. එහෙම ආහාර මාර්ගයෙන් ජීර්ණයක් නොවෙන ඒවා කැඩෙන්නේ නැති ඒවා කෙලින්ම යන්නේ දැන් ලේවලට අමුතු එක්කන්නේ. ලේබල් න අඩේ මේ අලුත් කෑමක් හැම්බලා හරි ඌටක් ගාලා මොකද කරන්නේ දැන් ඒක ආයේ මේ ආමාශය ගෙනියන්නත් බෑනේ. ආමාශයට ඒවට ගෙනියන්න බෑ. ඒ වගේ දිරවල ඉවර කෑමනේ ගන්නෙ. දැන් මෙයා එහෙනම් මේ ඔක්කොම දිරවන ප්‍රධානම තැන තමයි අක්මාව. අක්මාවට තමයි එක්කන් යන්නේ. අක්මාවට එක්කන් ගියාම අක්මාවෙන් තමයි මේවා මේ දිරවන්නේ. දිරවන කියලා අක්මාවෙන් මේවා කඩනවා බිඳවට්ටනවා. හරි මේ විස සහිත රසායනික අක්මාවේදී බිඳවට්ටනවා. එතකොට මේ කෙමිකල්ස් වල තියෙනවා බැරලෝහ වගේ අනම්මනම් දේවල් තියෙනවා. බැරලෝහ විශේෂයෙන් බැරලෝහ තියෙනවා. ඒ බැරලෝහ කැඩෙනවා. බැරලෝහ කැඩුන ගමන් බැරලෝහ කියන්නේ ඒවා බරයිනි ඝනත්වයෙන් වැඩිනේ. මම ඊයේ දාපු වීඩියෝ එක බලන්න බැරලෝහ ගැන මම කතා කරා. ඒවා ඒ අක්මාවේ ටැග් ගහනවා. රැඳෙනවා එකතු වෙනවා. හරි. ඉතින් ඒවා දීර්ඝ කාලිනව බැරලෝහ එකතු වෙනවා කියලා කියන්නේ බැරලෝහ වල සමහර විකිරණශීලී ලෝහ තියෙන්න පුළුවන් right. ඒ අක්මාවේ සෛල මේ හැදෙනකොට විභාජනය වෙනකොට ඒක මේ විෂමාකාරයෙන් විභාජනය වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒක කැන්සර් සෙල් එකක් බවට පත් වෙනවා. අක්මාව හානි වෙන්න බලනවා. අක්මාව ඉක්මනටම මේ ආසාදනය වෙන්න පටන් ගන්නවා. අනික් කාරණේ තමයි මේ අක්මාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපේ ඇඟේ තියෙන විශාලතම ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියන්නේ මෙහෙම විශාලතම ග්‍රන්ථිය. අක්මාව හරියට අම්මා වගේ. අම්මා වගේ. මොකක්ද අයියා අම්මා වගේ කියලා කියන්නේ මේ එයාට සාමාන්‍යයෙන් පොඩ්ඩක් ඔය මේවා වුණාට ලොකු එයා නේද අමාරුවක් කියන්නේ නැහැ. right? අමාරුකම තියාගෙන හරි යාගේ වැඩේ කරනවා. හරි? අමාරුකම තියාගෙන හරි යාගේ වැඩේ ඩියුටි එක කරනවා. ඔහොම දැන් අක්මාව දැන් අපි තුමු අක්මාව එක පැත්තක සෛල ටික හානි වේගන එනවා. එම්ම වෙල සාමාන්‍යයෙන් අක්මාවේ 70%ක් විතරම හානි වෙනකල් එයා එළියට දෙන්නේ නැහැ. ඒක ලක්ෂණයක්. එයා එයාගේ සෛල වලින් 70%ක් විතරම හානි වෙනකල්ම එයා එළියට දෙන්නේ නැහැ. එයා ලෙඩයි කියලා කියන්නේ නැහැ. ඒ වගේනේ ධම්මත්. මොන අමාරුකම තියෙද්දි උනත් මොකද කරන්නේ? පාන්දර නැගිටලා. හරි? බත් එකේ බැඳලා දීලා. ඉස්කෝලේ යවලා ආයෙ ක්ලාස් එක ආවට ඇවිල්ලා ක්ලාස් එකෙන් එක්කගෙන හරි ඔය විදිහට රස්සාවත් කරනවා රස්සාව කරලා හරි බැනුම් අහනවනම් බැනුම් අහලා බේරස් බෙඩින් වල ගුරුවරුන්ගේ බැනුම් අහලා විවිධාකාරයේ හරි අමාරු උණ හැදුනත් අම්මා නැගිටලා කෑමයක හදලා දෙනවා නේද අන්තිමට අම්මා අමාරුයි කියලා කියන්නේ කොයි වගේ වෙලාවකද අම්මා අමාරුයි කියලා කියන්නේ අම්මට ආයේ නැගිට ගන්නවත් බැරි වෙලාවක විතරයි අම්මා අමාරුයි කියලා කියන්නේ නේද මම මේ කියන දේ පොඩ්ඩක් ඔයාගේ හදවතට තට්ටු කරලා පොඩ්ඩක් අහලා බලන්න හදවතට තට්ටු කරලා අහලා බලන්න අමාරුයි කියලා කියන්නේ බැරිම නම් එහෙම අමාරුව තිබිලා තදිසිය පොඩ්ඩක් හරි චුට්ටක් හරි හොඳ වෙච්ච ගමන් මොකද වෙන්නේ චුට්ටක් හරි හොඳ වෙච්ච ගමන් මොකද වෙන්නේ පොඩ්ඩක් හරි හොඳ වෙච්ච ගමන් මොකද වෙන්නේ ආයෙසරයක් ආයෙනේ හොඳයි කියලා ඔක්කොම හොඳයි කියලා මොකද වෙන්නේ මේ නැගිටලා ආයෙ වැඩ කරන්න පටන් ගන්නවා ඊට පස්සේ ආයෙ අමාරු වෙනවා නේ මේ කාරණේ හොඳට කල්පනා කරලා බලන්න හරි ඒක නිසා කවදාවත් එයාලගේ හිත රිදවන්න එහෙම හදන්න එපා හරි ඒක මම කියන්නේ රයිට් එතකොට මේ අක්මාවත් ඒ වගේ අක්මාවට තමයි මේවා බලපාන්නේ හරි එතකොට මේ ඔක්කොම එහෙම තමයි වෙන්නේ රයිට් ඊට පස්සේ ඊට අමතරව ඇලර්ජිස් එනවා ඒ කියන්නේ හිස කැසීම පළු මතු වීම ඉදිවීම පිළිකා හරි පිළිකා නම් අසත්මිකතාවයක් නෙමෙයි ඒක ෂොට් එක හම් වෙනවා රයිට් ඊළඟට ආලේපන ගැන කතා කරනකොට තීන්ත වර්ග ගැන කතා කරනකොට පුෂ්ඨ ආරක්ෂා කරන ආවරණ පටලයක් ලෙස ක්‍රියා කරන මේ සහ ඒකට ලස්සන පාටක් දෙන ද්‍රව්‍යයකට තමයි අපි කියන්නේ තීන්තයක් කියලා. තීන්ත කියලා කියන්නේ පේන්ට් රයිට්. එතකොට තීන්තවල ප්‍රධාන සංඝටක තුනක් අන්තර්ගත වෙන ඔන්න විභාගයට අහන්න පුළුවන් මේ ප්‍රශ්නේ. හරිද? තීන්තවල අන්තර්ගත ප්‍රධාන සංඝටක තුන නම් කරන්න. මොනවාද මේ සංඝටක තුන? එකක් තමයි වර්ණකය අඩංගු වෙයි. ඒ කියන්නේ ඒකේ කලයක දෙන එක අඩංගුයි කලයක හරි දෙවෙනි එක මොකද්ද බන්ධක ද්‍රව්‍ය ඒ කියන්නේ මේ කලර් එක බිත්තියට මැදලා තියාගන්න ද්‍රව්‍ය බිත්තියට අලවන ද්‍රව්‍ය බන්ධකය බයින්ඩ් එක තියෙනවා ඒ වගේම වාහකය ඒ කියන්නේ මේක පතුලේ මේක හොඳට පැතිරෙන්න මේක මේ දිය කරනවනේ මේක දිය කරලා
මේක හොඳට පතුරවනවා. පතුරවන්න සහ පතුරවලා එයා යනවා යන්ට. පතුරවලා ඌ යනවා යන්ට. හරි පතුරවලා ඌ යනවා යන්ට. වාහකයක් ඕන. වාෂ්පශීලී ද්‍රව්‍යයක් ඕන. එතකොට අපි සාමාන්‍යයෙන් වාෂ්පශීලී ද්‍රව්‍ය කියන එක අපි වෙනම එකතු කරනවා. නේද? සාමාන්‍යයෙන් අපි ගෙවල් වල බිත්ති පේන්ට් කරනකොට බිත්ති වලට පේන්ට් එක මොනවද දාන්න එකතු කරන්නේ? ජලය දාන්න. ජලය පාවිච්චි කරනවා. ඒතර ජලයේ පේන්ට් එක දිය කළා ගායවට පස්සේ වතුර ටික මොකද වෙන්නේ? වාෂ්ප වෙලා යනවා. ඊට පස්සේ වතුර ටික වාෂ්ප වෙලා ගියාම පේන්ට් එක හොඳට බිත්තියට අල්ලලා ඉතුරු වෙනවා. ඒ වගේම ඔය ලැකර් වර්ග වගේ දේවල් ඔය මේ පොලිෂ් ෆ්ලෝ පේන්ට් වගේ දේවල් ඒවට අපි තිනර් දානවා. තිනර් හරි ටර්පන්ටයින් කියන්නේ තිනර් වලට තමයි. තිනර් පාවිච්චි කරනවා right. තින කියලා කියන්නේ තිනර් පාවිච්චි කරා ඒකත් එතකොට ඒකේ හොඳට දිය වෙලා ඒකෙන් අරක හොඳට ස්ප්‍රෙඩ් වෙලා ඊට පස්සේ තිනර් එක මොකද වෙන්නේ? වාෂ්ප වෙලා යනවා. ඒ තිනර් වල ටර්පන්ටයින් එක වාෂ්ප වෙලා ගියාම අර බන්ධක ද්‍රව්‍ය මගින් අර පාට හොඳට මේ පෘෂ්ඨයට හයි කරනවා. ඒතරුන්න මතක තියාගන්න තීන්තවල තියෙන ප්‍රධාන සංඝටක තුනක් තියෙනවා. මොකද්ද පළවෙනි සංඝටකේ? වර්ණක තියෙනවා. දෙවෙනි එක මොකද්ද? බන්ධක තියෙනවා. තුන්වෙනි එක මොකද්ද? වාහක තියෙනවා. වර්ණක බන්ධක වාහක. වර්ණකය බන්ධකය වාහකය. හරි ඔන්න තීන්තවල අඩංගු සංඝටක තුන මොකද්ද කියලා ඇහුවොත් පාට දෙන එක තියෙනවා. ඒක බන්ධනය කරගෙන එක බන්ධකය තියෙනවා. ඒ වගේම වාහකය තියෙනවා. එහෙම නැත්නම් ඒකට වාෂ්පශීලී ද්‍රව්‍ය කියලාත් කියනවා. එතන මේ වාහකය ඇවිල්ලා වාෂ්පශීලී වාෂ්ප වෙනව පට ගාලා. එතකොට අර බන්ධකය වාෂ්ප වෙන්නේ නැහැ හොඳේ. බන්ධකය වාෂ්ප වුණොත් මේ මලකිරිය වෙන්නේ අර වර්ණකයේ විතරක් පටපට ගාලා ගැලවිලෙන්න පටන් ගන්නවා. අතුසන්න මේක තේරුණු කට්ටිය. right. එතකොට ඔක තමයි තින්තවල තියෙන අඩංගු මේවා දෙක. එතකොට මෙන්න මේක ආලේපන තීන්ත යටතේ තීන්තයකට සංඝටක තුනක් තියෙනවා. ඒවා ලියා ගන්න. සංඝටක තුනකි මොනවාද සංඝටක තුන? වර්ණකය, බන්ධකය, වාහකය. පොඩි ෂෝට් නෝට් එකක් හදාගන්න. right. ඊළඟට ඔව් ඊට පස්සේ පොසෙල ඉන්ධන සහ අපද්‍රව්‍ය දහනය දැන් අර ආහාර කතන්දර ඉවරයි. right. පොසෙල ඉන්ධන සහ අපද්‍රව්‍ය දහනයත් ඔහොම පොඩ්ඩක් කතා කරලා පොඩි කාරණාවක් තියෙනවා. right. ඒතර පොසෙල ඉන්ධන කර්මාන්තශාලා, රත වාහන, තාප බලාගාර, ගෘහස්ත කටයුතු වලදී විශාල වශයෙන් පොසෙල ඉන්ධන දැවීම, පොලිතීන් ප්ලාස්ටික් වගේ දේවල් දහනය කරනකොටත් නේද? ඩයොක්සින්, කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ් වගේ දේවල් පරිසරයට එකතු වෙනවා. ඒවා තින් අපද්‍රව්‍ය තමයි. ඒ වගේම අවසානක මෙන්න මේක විභාගයට අහලා තියෙනවා. දිගුකල් පවත්නා කාබනික දූෂකයක් ගැන. right. මේවට කියන POPs කියලා. persistent organic pollutants කියන එකට කියනවා POPs කියලා කියනවා. right. විවිධ ප්‍රභවයන්ගෙන් පරිසරයට එකතු වෙන අභියෝගාත්මක කාබනික රසායනික ද්‍රව්‍ය සමූහයකට තමයි කියන්නේ. හරි. මේවට දිගුකල් පවතින දූෂක. ඒ කියන්නේ මේවා ගොඩ කල් තියෙනවා පරිසරේ. පරිසරයේ මේවා ටැග් ගහලා හැමතැනම ගොඩ කල් තියෙනවා. හරි. එතකොට මේ වගේ තියෙන විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. මොනවද මේකේ තියෙන විශේෂ ලක්ෂණ ටික? මේක ඉතා දිගු කාලයක් පරිසරේ නොනැසී තියෙනවා. මේ කියන්නේ ගොඩ කාලයක් පරිසරයේ තියෙනවා නැසෙන්නේ නැතුව. හරි. මේවා ගොඩ කාලයක් පරිසරේ නැසෙන්නේ නැතුව තියෙනවා මේක. right. හරි. මෙන්න මේ ටිකට ගාලා ලියාගන්න බලන්න. මේ ලක්ෂණ හතර ටක් ගාලා ලියන්න මතක හිටින්නත් එක ටක් ගාලා. මොකද්ද? ඉතා දිගු කාලයක් පරිසරයේ නොනැසී පවතිනවා. ඒ වගේම මේවා මේ ආහාර දාම දිගේ ඉස්සරහට යනවා. මම මේක ඔයාලට එදා කියලා දුන්නා ආහාර දාමයක් දිගේ යනවා කියලා නේද? ඉතා විශාල ප්‍රදේශයක් පුරා පැතිරෙනවා. ඒ වගේම මේක හෙන්නට ස්ප්‍රෙඩ් වෙනවා. අනික තමයි අධික විෂදායී වීම. අධික විෂයි මාර විසක් තියෙනවා මේ වගේ right. එතකොට මේවට තමයි POPs කියලා කියන්නේ right. persistent organic pollutants right. එතකොට මේවා හතරට හරි මේ විදිහට මේ
දිගුකල් පවත්නා කාබනික දූෂණක ඔක්කොම අතරින් විශාල තරජනයක් වෙන්න පුළුවන් කියලා මේ සංයෝග 12ක් විශේෂයෙන්ම එළියට දාලා තිනවා. මෙන්න මේ සංයෝග 12 මේ කියලා මේවට කියනවා කසල දුසීම කියලා. හරි. ඩර්ටි ඩසන් කියලා කියනවා කසල දුසීම. හරි. මේ කසල දුසීම ගැනත් සමහර වෙලාවට විභාගයට අහන්න ඉඩ තියෙනවා. හරි. එතකොට මේකේ තියෙන මේ 12ක් තියෙනවා බලන්න මේ 12 මෙතන පේනව නේද? හෙක්සාක්ලෝරෝබෙන්සීන් හරි මේ දිනවා මේ කර්මාන්තාශ්‍රිත වෙන්න රසායන ද්‍රව්‍ය ටිකක් දෙකක් තියෙනවා. බහු ක්ලෝරීනික විතර බයිෆීනයිල් ලයිට් ඊට පස්සේ කාර්මික අතුරුඵල වලින් එන ඩයොක්සින් සහ ෆියුරින් හරි ඊට පස්සේ පලිබෝධනාශක වලින් ඇල්ඩ්‍රීන් ක්ලෝඩේන් DDT ඩිල්ඩ්‍රීන් එන්ඩ්‍රීන් හෙප්ටක්ලෝරෝ මේවා මතක තියාගන්න නම් ඕනේ නෑ හරි මේවා මතක තියාගන්න නම් අවශ්‍ය නෑ මීට අමතරව සංයෝග රාශියක් දිගුකල් පවත්නා කාබනික දූෂක ගණයට අයත් වේ. තව ගොඩ තියෙනවා මේ 12ට අමතරව right. කොහොම හරි මේ දිගුකල් පවතින කාබනික දූෂක මගින් ඇතිවන බලපෑම් මොනවද කියලා විභාගයට අහන්න පුළුවන්. දිගුකල් පවත්නා කාබනික දූෂක මගින් ඇති කරන බලපෑම් මොනවද කියලා උත් මෙතන හතරක් තියෙනවා. මොනවාද? පළවෙනි එක තමයි උපතේදී ඇතිවන විකෘති. හරි. උපතේදී ඇතිවන විකෘති නේද? මේක මේ පන්තියේ කරනකොට හරි රසවත් කරනවා right. ඒ කියන්නේ පන්ති කරනකොට එහෙම මේ නේද උදාහරණයක් දෙන්න කරන්න පුළුවන් නේ. ඕන් ඕක තමයි උඹට වෙලා තියෙන්නේ කියලා එහෙම නේද? හරි. මේ හරි. එතකොට ඊළඟට පිළිකා වර්ග. පිළිකා වර්ග ඇති වෙනවා. ඒ වගේම බුද්ධිය හීන වීම වෙනවා. හරි. ඒ වගේම ප්‍රතිශක්තිය හා ප්‍රජනක පද්ධති වල ක්‍රියාකාරීත්වය දුර්වල වීම වගේ දේවල් වෙනවා right. ඒතර ප්‍රතිශක්තිය අඩු වෙනවා. ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා. මේ වගේ දේවල් වෙනවා. මේ දිගුකල් පවතින කාබනික දූෂක වලින් මේ හතරක් ටක් ගාලා ලියා ගන්න බලන්න. ඔය හතර ලියුවාට පස්සේ දැන් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කළා. ඊට පස්සේ ඊළඟ එකේදී අපි පරිසර දූෂණයේ බලපෑම් ගැන කතා කරමු. හරි. පරිසර දූෂණයේ අහිතකර බලපෑම් ගැන කතා කරමු. ඒකත් මට කියලා දෙන්න තියෙනවා. ඍජු බලපෑම් ටිකක් තියෙනවා, වක්‍ර බලපෑම් ටිකක් තියෙනවා. අපි ඒක කතා කරමු ටිකක් ගාලා. හරි. මේ හතර දැනට ලියා ගන්න ටාර් ගාලා. උපතේදී ඇතිවන විකෘති, පිළිකා, බුද්ධිය හීන වීම, ප්‍රතිශක්ති හා ප්‍රජනක පද්ධති වල ක්‍රියාකාරීත්වය දුර්වල වීම. ඔය කියන හතර තමයි කාබනික දූෂක වලින් අර දිගුකල් පවතින කාබනික දූෂක වලින් තියෙන බලපෑම් ටික. දිගුකල් පවතින කාබනික දූෂක වලින් තියෙන බලපෑම් ටික තමයි ඔය තියෙන්නේ. හරි. එතකොට